දැන් වෙලාව රාත්‍රී 8යි විනාඩි 1යි. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ බණ්ඩාරගම වික්‍රමශීලා විද්‍යායතන පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති ඓතිහාසික පරමනාගල චිත්ත විවේකාරාමාධිකාරී ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍යපාද වල්ගම චන්දරත්න ස්වාමීන්ද්‍රණන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්ව කොළඹ 3 ක්වීන්ස් කෝට්හි ගාමිණී ආර්ද සිල්වා මහතා මොරටුව කටුකුරුන්ද පදිංචි මාලිකාද සිල්වා මහත්මිය ඇතුළු පවුලේ සැම බෝමිරිය ජාතික පාසලේ ගුරු පිරිසක් පන්නිපිටියේ කලල්ගොඩ පදිංචි සේනාරත්න හා වීරමන් යුවල සහ පන්නිපිටියේ ධර්මපාල මාවතේ මානෙල් සේනාරත්න ඇතුළු දූ දරුවන් මාතලේ උකුවෙල ධර්මපාල පවුලේ දූ දරුවන් සහ මුණුපුරු මිනිබිරියන් ගොඩගම ලලිත් හේවගේ මහතා ඇතුළු පවුලේ සැම පින්වතුනි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු 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 සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සාදු සාදු සාදු
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සේ පරාභවෝ ඉතියේතං විජානාම තං පරාභවතෝ මුඛංති සාදු 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 ධර්මාභිලාෂී කාරුණික වාසනාවන්ත පින්වත්නි, ශ්‍රවණය කරන්ට බලාපොරොත්තු වන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මනුස්සයෙකුගේ ජීවිතය සාර්ථකත්වයට කරුණුත්, එවගේ මනුස්සයෙකුගේ ජීවිතයේ පිරිහීම පිළිබඳව කරුණුත් බුදුහාඳුරන්ගේ දේශනාවෙන් අපට ගන්න තියෙන පාඩම පිළිබඳව යම් ධර්ම කරුණක් ශ්‍රවණය කරන්ට සෝදානම් වෙන වෙලාව බුදුහාඳුරු අපට කියා දුන්නා මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක දුර්ලභ කාරණයක්. ඒ කියන්නේ පෙර පින් කරලා තියෙන්න ඕන. ඒ මනුස්ස ජීවිතයක් ලැබුවට මදි. ඒනුත් පින්වත්නි බුදුහාඳුරු අඳුන ගන්නට, ධර්මයේ අඳුන ගන්නට, සංඝයා අඳුන ගන්නට, එළව මෙලව ජීවිත පිළිබඳව විශ්වාස කරගන්න, වටින ජීවිතයක් ලබා ගන්නවා කියන එක ඊටම අමාරු කාරණාවක්. මොකද ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ධර්මයේ සඳහන් කරනවා. අම්මා තාත්තා පිළිබඳව කල්පනා කළාම ඒ අය යම් පණිවිඩයක් අපට ජීවිතයට ලබා දෙන්න ඕන. මිත්‍යා මානසිකත්වයෙන් මිදුණු අදහසක්. ඒ වගේම හොඳට දෑත එකතු කරලා වැඳ ගන්නට, බුදුහාඳුරෝ ධර්මයට නමස්කාර කරන්නට, නිරෝගී මිනිසෙක් හැටියට උපත ලබලා බුද්ධෝත්පාද කාලයක් ජීවිතයට හිමි කරගෙන වාසනාවන්තව ජීවත් වෙන්න ලැබෙනවා කියන්නේ පුබ්බේත කත පුඤ්ඤතා ගුණේ තියෙන නිසා. පෙර පින් කරලා තියෙනවා නම් ඒ මනුස්ස ජීවිතේට වටිනකම් ගොඩක් ලැබෙනවා. මොකද අපිට මේ මනුස්ස ලෝකේ ජීවත් වෙනකොට පේනවා බන පදයක් අහගන්න පින නැති මිනිස්සු කොච්චර ඉන්නවද? ඒ බන ඇහුවත් දෙන්නේ මේ ධර්ම මාර්ගයටපත් වෙන්න පින තියෙන මිනිස්සු කොයි තරම්නම් ජීවිතේ බලනකොට අඩුපාඩුකම් තියෙන මිනිස්සු කොච්චර ඉන්නවද? ඒ නිසා මේ පිනතුන් වාසනාවන්තයි. මේ වගේ ගුවන් විදුලි ධර්ම දේශනාවකට දායකත්වයේ දරලා ලෝකේ කාටද මේ වනාහන්ට ලැබෙන්නේ? ඒ වෙනුවෙන් අපේ දායකත්වයක් ඉදිරිපත් වෙලා කාට හරි ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාවක් ලබා දෙනවා නම් තමන්ට වගේ මේ අයටත් පිං සිද්ධ වෙනවා. ඒ පින තමන්ගේ ජීවිත ලස්සන කරගන්නට, ආලෝකමත් කරගන්න බොහොම වටිනාම පින්කමක් බවට පත් වෙනවා.
ඒ නිසා කල්පනා කරන්න ඕන අපට අපේ ජීවිතේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ සසර කරපු මහ කුසල බලයක ශක්තියක්. මොකද පිනතුනි දැන් අපි දන්නවා අපේ ජීවිත දිහා බලනකොට හිතනකොට කොයි වෙලාවෙ අපට මරණය උරුම වෙයිද අපි දන්නේ නැහැ. අපි මරණය ඒ තරම් එල්ලම් කරගන්න කැමති නෑ. ඒත් බුදුහාඳුරු අපට කියා දුන්නේ මරණ ධම්මෝමි අනතෝතීති අබින්හන් පච්ච වෙක්කිතබ්බා. නිතර මරණය ගැන හිතන්ට කියලා. ප්‍රතිවේක්ෂා කරන්නට කියලා. මොකද අපි මැරෙන මිනිස්සු කියලා තේරුම් ගත්තාම මේ සියල්ල අනිත්‍යයි කියලා තේරුම් ගත්තාම අපට ජීවත් වෙන්න ලේසි පින්වත්නි. ඒ නිසා බුදුහාඳුරන්ගේ දේශනානුකූලව බණ කියෝන එක පිනක්. බණ අහන එක පිනක්. ඒ වෙනුවෙන් දායකත්වයේ ලබන එක පිනක්. එයා තව කෙනෙකුට අහන්න දෙනවයි කියන එකත් ලොකු පිනක්. ඉතින් බණ අහන ක්‍රම ගණනාවක් තියෙනවා. මේ බණ අහනකොට අපේ හිතේ තියෙන්න ඕන සුරාත කියන කරුණ. ඒ කියන්නේ පින්නතුනි හොඳට අහන්න ඕන. හොඳට කොහොම වෙතත් බලන්නේ මේ ලෝකේ විවිධ දේවල් තියෙනවා අපේ කනට ඇහෙන ඒවා. සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ. අපට පුළුවන් නම් සරු දේ මොනවද? නිසරු දේ මොනවද? මෙලොව පිළිබඳව පරලොව පිළිබඳව අර්ථය පිළිබඳව හිතලා අපට යමක් ආහන්ට ලැබෙනවා නම් පින්වත්නි හේ ලෝතුරා බුද්ධ වචනේ පමණමයි. මොකද ඔබ අපි දන්නවා මේ ලෝකේ විවිධාකාර චින්තකයෝ දාර්ශනිකයෝ මතවාදිකයෝ ලෝකේ පහළ වුණා. ඒ විතරක් නෙවෙයි විද්‍යාඥයෝත් පහළ වුණා. මේ අය එකතු වෙවි විවිධ විදිහේ පරීක්ෂණ කරනවා. නිරීක්ෂණ කරනවා. සම්පරීක්ෂණ කරනවා. දත්ත සතහන් ඉදිරිපත් කරලා කියනවා මෙන්න මේ විදිහේ දත්තයක් තියෙනවා මේකට ලැබිච්ච අපි හොයාගත්තු පදනම මත මෙන්න මේක මේ විදිහයි කියලා කියනවා. එතකොට බලන්න අපි ඕක අහලා පොතක ලියාගෙන කියාගෙන ඉන්නවා. අවුරුදු කීපයක් ගත වෙනකොට ඒ අය නැවත ඉදිරිපත් කරනවා එදා කිව්වට වඩා වෙනසක් අද එකේ අපේ තියෙනවා. ඒ සොයා ගැනීම ඉක්මෝලා තව සොයා ගැනීමක් කියනවා. එතකොට මේක බලන්නකො මහා පුදුමයිනේ වෙනස් වෙනවනේ. ලෝකෙහෙම ආගම් දර්ශනක් තියෙනවා. ආගමුත් තියෙනවා. දෙවියන් වහන්සේ ගැන කියා දෙන ඒවා තියෙනවා. ඒ වගේම මැවුම්කාරයෙක් මවන ලද දේවල් පිළිබඳව තියෙනවා. ඒ වගේම මේ යාග හෝම බලි බිලි පූජා පවත්වලා ඒව යම් යම් වෙනස්කම් තුල ලැබීම් හෝ නොලැබීම් හෝ පැවැත්ම හෝ නැවැත්ම පිළිබඳව ඉගැන්වීම් තියෙනවා. පින්වත්නි හිතන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ අකාලික ධර්මයේ අපේ හිතට අපේ ජීවිතයට දැන් අවුරුදු 2000 ගණනක අතීතයක සම්බන්ධතාවයේ තාම අකණ්ඩව පවත්වාගෙන යන වාසනාව ලැබිලා තියෙනවා. එතකොට මේ ශක්තිය පිළිබඳව අපි හිතනකොට පින්තුනි මේ ධර්මයේ පිළිබඳව හිතනකොට කවදාවත් බුද්ධ වචනේ මේ අකාලික ධර්මයේ අපේ ජීවිතේ අපට පුළුවන් වුණාද ඒකේ නැත්තක් කියන්නේ.
මෙහෙම නෙවෙයි කියලා කියන්න තාම පුළුවන් ජගතෙක් නෑ. දැන් බලන්න මුළු ලෝකෙම මේ කාලේ කොරෝනා වසංගතේ. දැන් ඕනේ ඒකට බෙහෙත් හොයාගන්න කියනවා, හොයාගත්ත කියනවා. ඒ වගේම විවිධ දේවල් මතක් කරන ලෝකේ ඒ තාම මැරෙනවා. තාම පරීක්ෂණ කරනවා. මෙහෙම බලනකොට පින්නතුනි මාරයා කියන නැත්නම් මේ මාරයාගෙන් බේරලා ජීවත් වෙන්න ලැබෙන්නේ කීයෙන් කීටද? කී දෙනාටද? කොරෝනා කිව්වහම එක පැත්තක්, පිළිකා කිව්වහම එක පැත්තක්, විවිධ රෝග අපි ආපු නාහපු ජීවිත ගමනේ කවදාවත් ඇහුව නැහුව දේවල් රෝග හැටියට කලින් කලට අපි වටා ලං වෙනවා. මේක ලෝක ස්වභාවය. ඒ නිසා බුදුහාඳුරු පෙන්වා වදාළ ධර්මයේ තොර අපට සැනසෙල්ලක් ජීවිතේ කවදාවත් නැහැ. ඒ හින්දා යමක් අපට පුළුවන් නම් ඒ ආකාරයෙන් තේරුම් අරගෙන ජීවත් වෙන්න. ඒ මාර්ගයේ පිළිබඳව පරීක්ෂා කරන්නේ. ධර්මයේ උගන්වනවානේ. විවටෝ විරෝචති. යමෙක් හොයනවා නම් හොයන්නාට ඒ පිළිබඳව යම් දෙයක් අවබෝධයක් බැබලීමක් මතුවීමක් ඇති වෙනවා කියලා. මෙතන මේ උගන්වන්නේ ධර්මයේ සොයන කෙනාට. එනිසා අපට පුළුවන්කම තියෙන්න ඕන ගහක හැදුන මල් දෝතක් කඩාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට අපි පූජා කරද්දී ඒකයි කිව්වේ හිතුවේ පැතුවේ. පුප්පං මිලායාති යතහා ඉදම්මේ කායෝ තථායාති විනාශ භාවං. බුදුහාඳුරුවනේ ඔබ වහන්සේගේ මුළු බුදුගුණ සෝද පිළිබඳව මට දකින්න පුළුවන්, මට හිතන්න පුළුවන් ප්‍රමාණය බුදුගුණ සුවඳට මට සමාන කරන ප්‍රමාණවත් සුවඳක් පූජාවක් කරන්නට දෙයක් නෑ. මගේ දෝතින් දෑතින් කඩාගත්තු මේ මල් දෝත බුදුහාඳුරනේ ගුණ සුවඳට උපහාර පූජාවක් වේවා. මේ මල් සුවඳමත් මල්, ලස්සන මල්, විසිතුරු මල්. වර්ණ ගන්ධෝ ගුණෝපේතං. මේ වර්ණ ගන්ධ වූ ගුණ ඇති නැත්නම් විවිධ වූ සුවඳ ඇති විවිධ අලංකාරයෙන් යුක්ත මේ මල් ටික වහන්සේට මම බුදුහාඳුනේ පූජා කරනවා. පූජා කළා අපි ප්‍රාර්ථනා කරන්නේ මේ මල් බුදුහාඳුරන්ගේ ඉස්සරහ පිට තව පැයක් කමාරක් යනකොට මේ මල් මැලවෙනවා බුදුහාඳුරුවනේ. මේ මල් මැලවෙන්නේ යම්සේද මගේ ජීවිතයේ ස්වභාවයේ බුදුහාඳුරුවනේ මේකයි. අපි මෙහෙමනේ පින්නතුනි යමක් පූජා කරන්නේ. බලන්න සමහර මිනිස්සු ඇවිල්ලා අපිට කියනවා අනේ හාඳුරුවනේ අපි බෝධි පූජාවක් තිබ්බා. විවිධ පූජා පැවැත්තුවා. ප්‍රතිඵලයක් නැහැනේ. එතකොට අප අහනවා කොහොමද බෝධි පූජාව කියන්නේ මොකක්ද? කොහොමද පූජා තිබ්බේ? හාඳුරුවනේ අපි හොඳට මල් ආසනත් හේදුවානේ. අතුපතුත් ගෑවානේ. හොඳට මල්ලුත් පූජා කළානේ. සුවඳවත් දේවලුත් පූජා කළානේ. ඒ විතරක් නෙවෙයි සුවඳ පැනින් බෝහාඳුරු නෑවුවානේ. මේ ඔක්කොමත් හරි කියන්නකෝ. ඒ වතාවත් හැටියට පිළිවෙත් හැටියට ඒව කළා. මං ඊට පස්සේ අහනවා මොකද? අනේ හාඳුරුනේ ඉතින් අපි බෝධින් වහන්සේගේ ගුණත් කිව්වානේ. රන්වන් පාටින් ඒකේ වරදක් නෑ. නමුත් එච්චර බුදු ගුණ කියලා එච්චර පිටදී වදාළ බෝධින් වහන්සේගේ ගුණ කියලා අවසාන ප්‍රාර්ථනාව කරගත්තේ කොහොමද? බුදුහාඳුරනේ මට මේ දේ ලබා දෙන්න මේ බෝධින් වහන්සේගේ රුක්ෂයේ ඉන්න දෙවියෝ මේක අසත්වා. බලනකොට අන්තිමට බෝධි පූජාවක් නෙවෙයි තියලා තියෙන දේව පූජාවක්. බෝධි කියන්නේ කුමකටදෝ? බෝධි කියන්නේ අවබෝධයටයි. අවබෝධය යනු කුමකින්දෝ? තාදී ගුණ ගැන අවබෝධයමයි.
බලන්න පින්නතුනි. මේ ලෝකෙට මේ සද්ධර්මයේ කියා දුන බුදුහාඳුරෝ අපට මග පාදා දුන්නේ මේ මනුස්ස ලෝකේ ඉන ටික කාලේ යමක් හිතන්නේ කොහොමද මම මගේ ජීවිතේ පවත්වන්නේ. සමහර වෙලාවට පින්නතුනි අපි කරපු පෙර කුසල් අකුසල් අපේ ජීවිතයේ විවිධ තැන්වල සමහරට නතර කරනවා. සමහරවිට එතනින් එහාට අරන් යනවා. එහෙම බැලුවාම අපට අපේ ජීවිතය ගැන විවිධ විදිහට අවස්ථා තියෙනවා හිතලා කතා කරන්න. සමහරු කියනවා මාරකයකින් බේරුණා. 99න් බේරුණා. නොමැරි බේරුණා. එහෙම අපි දේවල් ජීවිතේ මුණ පානවා. මෙහෙම කිය කරන ගමන් මඟ තුල ආයි අපි කොහොමද ජීවිතේ පවත්වගෙන යන්නේ? ඔන්න බුදුහාඳුරුව අපට කියා දුන්නා. ධම්මං චරේසු චරිතං. මිනිසත් කමක වටිනාකම වතු කරගන්න ධර්මානුකූලව ජීවත් වෙන්න ඕන. එතකොට ඒ ජීවිතේ ලස්සන වෙනවා. දවසක් පින්නතුනි බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටිනවා. දෙව්රම් වෙහෙර කරා පැමිණෙනවා එක්තරා බමුණෙක්. බමුණ බොහොම ටිකක් කලබලෙන් එන්නේ. කලබලෙන් ආවතමකෝ දෙව්රම් වෙහෙට අඩිය තියෙනකොටම බමුණගේ හිත වික්ෂිප්ත වෙනවා. දේනේ මම බලාපොරොත්තු වුණා බුදුහාඳුරුව මහරහතන් වහන්සේලා ශ්‍රාවකියොත් එක්කලා මේකේ වැඩ ඉන්නවා කිව්වහම ඇහුවාම කිව්වා හාඳුරු 1000ක් විතර ඉන්නවා 2000ක් විතර ඉන්නවා කනට කියන්න දෙන්නේ කවුරු හරි කිව්වහම බමුණ කල්පනා කර ඉන්නවා අපේ වගේ ඇති කවුරු හිටියක් කමන්නේ මට ඉස්සරහටම මම යනවා බුදුහාඳුරන්ට මගේ ප්‍රශ්නේ කියන්න ඕන. මෙහෙම හිත ඉන්නකොට මිනිස්සයා අඩිය තිබ්බ විතරයි කල්පනා වෙනවා. දෙන්නේ මේ 2000ක් ඉන්න තැනක සද්දයක් නැහැනේ. කෝ පේන්නේ නැහැනේ. විපරම් කර හිමින් කොළන පෑගේ අඩිය තියෙනවා ඉස්සරහට. අඩිය තියෙන ගමන් යනවා ගිහිල්ලා බලනවා වටපිට බලනකොට ගස් මුල හාඳුරු වැඩ ඉන්නවා. ගල් ගෙඩි තිබ්බා වගේ. භාවනා යෝගියෝ වැඩ ඉන්නවා. තවත් තැන්වල හාඳුරු හොඳට මේ තමන් වහන්සේලාට අයිති ඒ සවස් කාලවල විවිධ වත් පිළිවෙත් වල යෙදෙනවා. කුටි අතු ගහනවා, ඒ සිවුරු නවල තියෙනවා. සමහර හාඳුරු ධර්ම සාකච්ඡාවේ යෙදෙනවා. අද බුදුහාඳුරන්ට හවස ධර්ම සභාවට වැඩම කළාම මේ ප්‍රශ්නේ අපි සාකච්ඡා කරමු කියලා හිතන සාකච්ඡා හැබැයි බොහොම නියටයි. හරි සංවරයි. බමුණගේ හිත පුදුම විදිහට මේ අර කලබලකාරී භාවය තැම්පත් වෙලා හිතනවා දෙයනේ මෙහෙම පුද්ගලයෝ ඉන්නවද බලන්නකො මගේ වයසේ ඉක්මවපු අය ඉන්නවා මට බාලා අය ඉන්නවා මහා පුදුමයි මේ බුදුහාඳුරුව. ඒකම නැහුවා කෝ බුදුහාඳුරුව ආන් අර ගන්ධ කුටියේ වැඩ ඉන්නවා කියලා හාඳුනමක් පෙන්නනවා. උන්වහන්සේ මේ වෙලාවේ මොකද කරන්නේ? බුදුහාඳු දැන් මේ ඩීකට ඉස්සෙල්ලා පිරිසක් ආවා බුදුහාඳුරු ධර්ම දේශනා කරන. මටත් අවස්ථාවක් ගැටලුවක් නෑ යන්න. බුදුහාඳුරු ඈත තියලා වැඳලා අර අයට බාධාවක් වෙයි කියලා බමුණත් මෙහි ඉඳන් වැඳගෙන ඉන්නවා. වැඳගෙන ඉවරලා ඒ ධර්ම දේශනාව අවසන් කරනකොට බමුණ සාදුකාරයක් පවත්වලා අර අයට වඩා ආදරයෙන් බුදුහාඳුරන්ට නමස්කාර කරනවා ගෞරවයෙන් නමස්කාර කරනවා. අපි කියන්නේ දූරතෝ නමස්සන්ති කියලා. දුර ඉඳලම නමස්කාර කළා. බුදුරජාණන් වහන්සේ දැක්කා බුදුහාඳුරෝ මේ එන්න අවස්ථාව දුන්නා. මොකද බමුණ මේ අවේලාවේ බුදුහාඳුරනේ
මට ප්‍රශ්නයක් තියෙනවා බුදුහාඳුරුවනේ. අවස්ථාව තියෙනවා අහන්න. බුදුහාඳුරනේ මේ ලෝකේ ජීවත් වෙන හැමෝටම මහා බ්‍රහ්මයාගේ අවසරේ තියෙන්න ඕනද? අවසරේ තියෙන්න ඕනද? බුදුහාඳුරනේ මහා බ්‍රහ්මයා මවපු විදිහටම පිළිහර ගත්තද ඔබ වහන්සේත්? බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා මේ බමුණ අහන්නේ මොකක් හරි ලොකු ප්‍රශ්නයක්. බමුණට විශේෂ උත්තරයක් දෙන්න කියන බුදුහාඳුරෝ දේශනා කරනවා. උත්තරයක් කියනවා බමුණ ඔබ පිළිගන්නේ ඔබ හැදුවේ ඔබේ ජීවිතේ පැවැත්වුවේ කවුද කියන එක මට කිව්වොත් මම මේකට උත්තරේ කියනවා. ස්වාමීනි බුදුහාඳුරුනේ අපි ඔක්කොම ඉතින් පිළිගන්නේ අපිව මහා බ්‍රහ්මයා මැව්වා කියලානේ බුදුහාඳුරුනේ. එහෙනම් ඉතින් ඔයාලට ප්‍රශ්නයක් නැහැනේ. නෑ බුදුහාඳුරුනේ. මගේ ජීවිතේ දිහා බැලුවාම මම අප්‍රමාණ දුක් විඳ මේ ගමනක් ආවේ. ඒ විතරක් නෙවෙයි මට මගේ බැමිණියත් ඒ වගේ gedara කරදර ජරමඩේ. ඒ විතරක් නෙවෙයි බුදුහාඳුරුවනේ මම බ්‍රාහ්මණ වංශයේ වුණාට මට අඳින්න කියලා හරි වස්ත්‍රයක් නැහැ. මේ එක වස්ත්‍රයයි තියෙන්නේ. අපිට ඒව රැස් කරගන්නටත් අවස්ථාව නැහැ. ඒ විතරක් නෙවෙයි බුදුහාඳුරුවනේ මට පේනවා මට වැඩිමල් මේ බමුණු කුලයෙන් බමුණු මැරෙනවා බුදුහාඳුරුවනේ. ලෙඩ වෙලා දවස් ගණන් ඒ අය විවිධ විදිහේ විකාර වික්ෂෝප නගනගා ඒ අයගේ මනුස්ස ජීවිතය අවසාන කාලේ ගත කරනවා බුදුහාඳුරුවනේ. දෙවියෙක් මැව්වා නම් බ්‍රහ්මයෙක් මැව්වා නම් බුදුහාඳුරුවනේ අපේ ජීවිතයේ මේ විදිය වේදනාකාරීව එක්කෝ සැපෙන් හෝ පිරිසක් දුකෙන් මියන්නේ කොහොමද බුදුහාඳුරුවනේ? මට ලොකු ප්‍රශ්නයක්. බලන්න පින්නතුනි මේ බමුණට බුදුහාඳුරුව උත්තරයක් දෙනවා. බමුණ මිනිස්සෙගේ ජීවිතේ කර පින් පව් දෙකේ විපාක පිළිබඳව යම් අවබෝධයක් ඇති කර ගන්න ඕන. එතකොට ඔහුගේ ජීවිතේ පිළිබඳව Tamanට අවබෝධයක් ඇති වෙනවා. මේක කවුරු හරි මැව්වද? එහෙම නැත්නම් ඒ ජීවිතේ තමන් කරපු කියපු විපාක පෙර මේ ජීවිතේ අනාගත ජීවිතයට සම්බන්ධද? මෙහෙම කියලා වැටහීමක් තියෙන්න ඕන. මේ කතාව ටිකක් දිගයි. නමුත් අපටත් පින්නතුනි වෙලාවකට මේ ජීවිතය ගැන හිතනකොට අපටත් මේ වගේ ප්‍රශ්න තියෙනවා නේද? අපි අපේ ජීවිතය ගෙවන්නේ මොනවා හෝ ජීවිතයට අපට ලැබෙනවා නම් ඒ ලැබෙන ජීවිතය පිළිබඳව අපි තෘප්තිමත් වෙනවද? අපි හැමෝම එක හැල්මක දුවනවා. දැන් බලන්න අර කොයිට් වසංගතේ දී අපිව එකතු කරලා තිබ්බන් ටික දවසක් වයින් එපා එළියට. ඇඳිලි නීතිය දැම්මා. විවිධ දේවල් වලින් අපට තේරුම් කරලා දුන්නා පුළුවන් තරම් පරිස්සම් වෙන්න. පරිස්සම් වෙන්න. අතේ දුරින් ඉන්න. මෙහෙම කියලා දීලා අපට ඇඳිලි නීතියක් දාලා ගෙවල් වලට වෙලා ඉන්න කිව්වා. පුළුවන් තරම් අපි හිටියා. ඔහොම ඉන්නකොට තව පිරිසක් බලන්න. ඇඳිලි නීතිය නිදහස් වුණා විතරයි ගිහිල්ලා පෝලිං වල හිටියේ මොනවටද? සුරා මේරේ මජ්ජපමහ ලට්ටහන ඇහුවද? නෑ. ඒ බලන්න එහෙම වෙන්නේ මිනිස්සු. හිතන්න සමහරු කියනවනේ පින්නතුනි.
අනේ ඉතින් අපි ජීවත් මොනවා කරන්නේ කන්නයි බොන්නයිනේ. මොනවා කරන්නේ කන්නයි බොන්නයි. එහෙම ජීවත් වෙනකොට ඊට වඩා අර්ථාන්විත ජීවිත මේ ලෝකෙට ඇවිල්ලා මනුස්සත්වයේ වටිනාකම් පෙන්වා දෙමින් කොයි තරම් අර්ථාන්විතව ජීවත් වෙන ලස්සන මිනිස්සු මේ ලෝකේ ඉන්නවද? එහෙම ජීවිතවලට කොච්චර වටිනකම් දෙන්න ඕනද? අපට පුළුවන් නම් මේ ලබාපු ජීවිතේ අපි කොහොමද ජීවත් වෙන්නේ කියන සිතුවිල්ල හදවතට ගන්න අපේ ජීවිතේ අර ධර්මයට කැමති මනුස්ස ජීවිතයක් බවට පත් කර ගන්නවා නම් කවදාවත් අපෙන් ලෝකෙට වරදක් වෙන්නේ නැහැ. ධම්ම කාමෝ භං හෝති. එදා ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට මේ දේශනාව පරාභව සූත්‍රයේ දේශනා කොට වදාලා මිනිස්සෙක් පිරිහෙන්නේ කොහොමද? මිනිස්සෙගේ ජීවිත දියුණු වෙන්නේ කොහොමද? ඒක අපට හොඳටම තේරෙනවා. ධර්මයට කැමති මිනිස්සයාට මේ ලෝකෙ පින්හතුනි. මේ ලෝකෙ විතරක් නෙවෙයි බලන්න දිව්‍ය ලෝකෙ බැලුවත් එහෙමයි. දැන් ප්‍රේතවත්තු විමානවත්තු අහනකොට විමානවත්තු වල දෙවියන් ගැන කියන්නේ. විවිධ දෙවිවරු විවිධ ශක්තියින් මතු කරගෙන දිව්‍ය ලෝකවල දිව්‍ය තලවල වැඩ ඉන්න විදිය පිළිබඳව. දැන් අසඤ්ඤ තලයේ දක්වා විවිධ බ්‍රහ්ම ලෝකවල විතර අපි ඕන තරම් අහනවානේ. අහනකොට අපට තේරෙනවා මනුස්ස ජීවිතයක වටිනකම ආරක්ෂා කරගන්න නම් අනිවාර්යෙන් අපි ධර්මය අනුව අපේ ජීවිත පැවැත්ම හදා ගන්න ඕන. ධර්මානුකූල වෙන්න ඕන. ඉතින් දැන් උගත් දෙනෙක් හිතන් ඉන්නවා දැන් සමහරු අපට අපි පන්සලට ආවත් ඉතින් ඔය සමහරු උපාසකම්මලා කියනවනේ අපි අහනවා හාඳුරුනේ හරියම ධර්මානුකූලවයි අපි. අනේ හාඳුරුනේ මේ අපට නින්ද යන්නේ නැහැනේ බුදුහාඳුරන්ගේ දේශනාවක් එකක් දෙකක් කිව්වේ නැත්තම්. අපි අර මොනවද කියන්නේ එහෙම? හාඳුන්නේ අඩුම ගානේ කරණීය සූත්‍රේවත් කියන්න ඕන. හොඳලා කියන්නේ මේක ස්ලීපින් ටැබ්ලට් එකක් හැටියට. ඒ කියන්නේ මේ කරණීය සූත්‍රයේ තියෙන්නේ කරන වැඩනේ. කරණීය මත්ත කුසලේන. මේ අර්ථයක් ඇති දෙයක් කරන්නට. මොකක්ද අර්ථය? මෛත්‍රිය වඩන්න. කෙනෙක්ගේ ජීවිත ලස්සන කරගන්නට අර්ථාන්විතව ජීවත් වෙන්න කරුණු ගණනාවක් මේ සූත්‍රයෙන් දේශනා කරනවා. මොකද කරණීය කරන්න කියන එකනේ. එහිදී උගන්වනවා මේ සක්කෝ දක්ෂ වෙල්ලා. උදූච ඍජු වෙන්න, මනාව ඍජු වෙන්න. හිවිතරක් නෙවෙයි මෘදු භාවයට පත් වෙන්නත් ඕනේ. ඉතින් දැන් මේ වගේ හොඳ ලක්ෂණ තියෙන්න ඕන. මොනවටද අපි දක්ෂ වෙන්න ඕන? දැන් බලන්න බණ අහන්න උනත් දක්ෂ වෙන්න ඕන. භාවනා කරන්න දක්ෂ වෙන්න ඕන. දුවන්න දක්ෂ වෙන්න ඕන. ඒ පැත්ත බලනකොට. නිකන් හිටියොත් නිකමේක. දැන් බනහන්න කියලා වාඩි වුණානේ රේඩියෝ එකේ හරි ටීවී එකේ හරි කොහේ හරි අපි පන්සලේ හරි ධර්මශාලාවේ හරි කොහේ හරි වාඩි වෙනවා. වාඩි වෙලා බන ටිකක් අහගෙන ඉන්නකොට මොකද වෙන්නේ? දන්නේම නැහැ. බනත් එක්කම නිින්දත් එනවා. බනත් ඇහෙනවා නිින්දත් යනවා. ඒ වගේම හිත විතරක් තියෙනකොට ගත විතරක් තියෙනකොට වචන විතරක් තියෙනකොට එතන ඒ තුන්දෙනාම විවිධ විදියට හැටි සරනවා. ඒ නිසා බුදුහාඳුරුව අපට දේශනා කොට වදාලේ මේ ජීවිතයත් එක්ක අපි අරගෙන ආව සංසාර හොඳ කුසලතා දියුණු කර ගන්න ඕන දේවල් ඒ අනුව ජීවිතේ ධර්මානුකූල පැතිකඩවල වලට අපි පවත්වගෙන යන්න ඕන. කැමති වෙන්න ඕන. දැන් අපට මතකයි ධර්මයට ද්වේෂ කරපු මිනිස්සු. පඳෝ සැක ඇති කළ කියන බුද්ධ ආදී අටසැන්නේ සැකය
ඒ බුදුන් උපන් ස්ථාන පිළිබඳව සැක ඇති වෙලා ඇති කරලා විවිධ මතිමතාන්තර මේ මනුස්ස ලෝකෙදී අපේ ශ්‍රවණයට බද්ධ කරලා අපි යන ගමන පිළිබඳව අපේ දේශනා පිළිබඳව විවිධ මතිමතාන්තර මේ ලෝකයේ අද පවත්වනවා. බලන්න එහෙම මිනිස්යාගේ ජීවිත බැබලෙනවද පිරිහෙනවද? බලායින් දැද්දි පින්නතුනි එහෙම ජීවිත දිහා බලනකොට ධර්මයෙන් ඈත් වෙච්ච මිනිස්සු දිහා බලනකොට එහෙම ජීවිත පිරිහෙනවද? බලන්න කෙනෙක් පංචශීල ප්‍රතිපත්ති වලින් අයින් වෙන්නකෝ බලන්න. ප්‍රාණඝාත සිද්ධ කරනවා නම් ඒ මිනිස්සු පිළිබඳව අපිට වටිනකමක් දෙන්න පුළුවන්ද? බෑ. ඒ වගේම අනුන්ගේ දේවල් ගන්න හොරෙක් වුණොත් එහෙම ඒ වගේම මුසාවෙන් සුරාවෙන් සූදුවෙන් ජීවිත යට කරන මිනිස්සෙක් වුණොත් එහෙම කවදාවත් ඒ චරිතයට මේ මනුස්ස ලෝකේවත් විනත් සත්ව ලෝකේවත් එහෙම අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. ඒක අපට හොඳට තේරෙනවා අපේ බුදුහාඳුරන්ගේ ධර්මයෙන් ජීවිත සන්නද්ධ කරගත්තොත් ඒ ධර්ම මාර්ගයේ තුල ජීවිතේ පවත්ව ගත්තොත් අර බෝධි කියන්නේ කුමකටද? බෝධි කියන්නේ අවබෝධයටයි. එදා ඇසත රුක්ෂයේ තුල බුදුහාඳුරු වැඩ ඉඳගෙන මේ මනුස්ස ලෝකේ වෙනුවෙනුත් දිව්‍ය ලෝකේ කාමාවචර රූපාවචර අරූපාවචර කියන මේ භවත්‍රේ පිළිබඳව උන්වහන්සේ යම් දෙයක් අවබෝධ කරගත්තා. මේ කාම ලෝකේ රූප ලෝක අරූප ලෝක උපදින්න හේතුව මේ සංසාර බැඳීම ලියා ගන්න ඕන. අපිටත් පුළුවන් නම් පින්නතුනි බෝධින් වහන්සේ ගාවට ගිහිල්ලා අඩුම ගානේ කුකුල්ලින් දක්තරන් හරි භාවනාවක් වඩන්නේ බුදුහාඳුරු වැඩ හිටපු මේ උතුම් විද්‍යාශ්‍රී ජයශ්‍රී බෝධින් වහන්සේගේ පාමුල ඉඳගෙන යම් ගුණධර්මයක් දියුණු කරගන්න මේ වික්ෂිප්ත සිත පිළිබඳව කල්පනා කරලා එතනට යම් ඕ ශක්තියක් එකතු කරගෙන ධර්මානුකූලව යමක් හිතන්න පුළුවන් නම් මගේ ජීවිතෙන් කාටවත් කරදරයක් නොවෙනවා නම් මගේ ජීවිතෙන් අවඩක් නොවෙනවා නම් ධර්මානුකූලව ජීවත් වෙන්න මගේ සිතුවිලි හදාගන්න පුළුවන් නම් බෝධින් වහන්සේ ගාව කරන්න ඕන ඒක. ඒකට බලන්න දෙවියන්ගේ පිහිට ආය ඉලන්න ඕනේ නෑනේ. අපි නිවැරදි වෙනකොට අර ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී ධර්මානුකූලව ජීවත් වෙන මිනිස්යා දිහා බලනකොට ඒ මනුස්ස ජීවිතයේ ධර්මයේ විසින්ම ආරක්ෂා වෙනවා. ධර්මානුකූල වෙනවා කියන්නේ. ඉතින් හරි ලස්සන විග්‍රහ විවිධ විදිහට මේ දේශනාවන් පිළිබඳව අහනකොට අද විවිධ දේශනාවන් බුදුහාඳුරන්ගේ වටින ධර්ම දේශනාවන් අප්‍රමාණවත් හොඳට දේශනා කරන ස්වාමින් වහන්සේලා තුලින් හරි ලස්සනට අපේ හිතට ගැළපෙන ධර්මයට ගැළපෙන ඒ මාර්ගයේ අටුවා ටීකා ටිප්පණි මේ දේශනාවල තියෙන අර්ථාන්විත දේශනාවන් අපේ හිතට ගතට ඇහෙනකොට පිනුතුනි කොයි තරම්නම් අපට සතුටක් ඇති වෙනවද? දිනේ මෙච්චර වටින ධර්මයක් අපට තියෙන එකේ අපි මේ ධර්ම මාර්ගයේ තව වැඩියෙන් ගමන් කරන්න ඕන. මොකද ධම්ම දේශී පරාභවෝ යම් මිනිස්සෙගේ ජීවිතයෙන් මේ ධර්මයට ද්වේෂ වෙන විදිහේ වැඩපිළිවෙලක් සිද්ධ වෙනවා නම් මෙතන ද්වේෂ කරනවා කියලා කියන්නේ පින්නතුනි මේ ධර්මයෙන් පිටපයින්නවා කියන එක. බලන්න මොන මිනිස්සයද අගේ කරන්නේ? ප්‍රාණඝාත කරන මිනිස්සෙක් කවදාවත් සතුටෙන් ඉන්න පුළුවන්ද? මොකද අපට මතක් වෙනවා අපි ඔය එක්තරා සතිපිරිත් දේශනාවක් නිමා කරලා පාන්දර ආටානාටිය දේශනාව ඉවර කරලා බස් එකේ එන්න ඉන්නවා. ඉන්නකොට ඇවිල්ලා මතක් කරනවා තරුණයෙක් ඇවිල්ලා කියනවා අනේ හාමුදුරුවනේ අපේ තාත්තා පණ අදිනවා හාමුදුරුවනේ පිරිත් චුට්ටක් කියන්න වඩිනවාද? ඉතින් අපි කල්පනා කළා මායි අනිත් හාමුදුරුවෝ දෙනවම කල්පනා කළා මේ වෙලාවේ අපි අතේ පිරිත් නූල් කෑල්ලකුත් තිබුණා පන්සලට ගේන ගමන් කමන්නේ පිරිටියක් කියලා එන්නේ අඬ ඕනයි කියලා. ඉතින් මහා කන්දක්.
ගිහිල්ලා යනකොට මිනිස්සයා එක පාට කියනවා අනේ හාඳුනි මට පිරිත් එපා. මට පණ යන්න ලේසියෙන් පණ යන්න පුළුවන්. බලනකොට මේ තුන්ටියෙන් පහළ විශාල තුවාල හැදිලා යාන්තම් තොල් මතුරු මිනිස්සයා කියනවා මේ අඹුව දන්නෙත් නැති. දරුවෝ දන්නෙත් නැති. හාඳුරුවනේ මට හිතට වද දෙන පාපයක් මං ළඟ තියෙනවා. මේක කියා ගන්න ඕන. එතකොට මගේ පණ ටික ගියත් කමක් නැහැ. හාඳුරුවනේ මං ඒ දවස්වල කිතුල් මල් මැද්දා. මං හකුරු හැමදාම හදන්නේ ඒ කිතුල් ගස් කපලා රා හදලා. දවසක් යනකොට හාඳුරුවනේ මගේ රා මුට්ටිය අරන් කීප දවසක් මගේ මල මැදලා තියෙන රා මුට්ටිය නැති වුණා. කිතුල් රා ටික මං පැණි ටිකක් හදලා පැණි උණු කරලා අකුරු ටිකක් හදලා ජීවත් වෙන්නේ හාඳුරුවනේ. මේ මිනිහා හැමදාම හොරකම් කරනවා. මම මේ මිනිස්සයව හාඳුරුවනේ අල්ලගෙන ඝාතනය කළා. අර මල් මදින පිහියෙන්ම බෙල්ල කැපුවා. කපල හාඳුරුවනේ ආවල් දොලේ පා කල්ලේ යවුවා. කෑලි කපලා යවුවා. එදා මහ වරුසාවක් හයියෙන් වතුර පාරක් තියෙනවා. අල්ලගන්න බැරි වුණා කාටවත්. දැන් මට ඒක මතක් වෙවි හාඳුරුවනේ තොල් මතුරු විනාඩි ගණනාවක් මේ කතාව කිව්වා. මරණ වේදනාව අතර තමන් කරපු පාපය ඔහු විඳෝ සිද්ධ කළා කිව්වේ දිනේ ජීවිතේ විඳෝපු මගේ මේ අකුසල පාප ධර්මය මට අද පිරිත් අහන්න බණ අහන්න මේ උස්මඩින්ග විශ්වයට මුදා හරින්න මගේ පාපේ ඉඩ දෙන්නේ නෑ මන් ළඟ නතර වෙලා වද දෙනවා කියලා. ඒකෙන් තේරෙනවා පින්නතුනි. මිනිසෙගේ ජීවිතේ කවදාවත් වරදක් කළොත් ඒ පාපේ වරද තුලින් Tamanට මෙලව ගැලවීමත් පරලෝ ගැලවීමත් අපහසු කාරණයක්. ඒ නිසා අපි සංසාරේ පින් කළා වූ මිනිස්සු හැටියට අපට පුළුවන්කම තියෙන්න ඕන. අපි ජීවිතේ පිරිහවා ගන්න නැතුව ධර්මානුකූලව ජීවිත පැවැත්ම හදාගෙන නිවන් මඟ පසක් කරගෙන මේ හුස්ම ඩිංග විශ්වයට මුදා හරින දවස දක්වාම හොඳ මිනිස්සෙක් හැටියට රටට වටින ජීවිතයට වටින අපේ ධර්මයට වටින බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෙක් හැටියට අපිට පුළුවන් නම් අපේ යුතුයකම් ටික ඉෂ්ට කරන්න හරි වටිනවා මේ මිනිස්කමෙන්. අජීවී ශක්තියක් තුළ සජීවී මිනිසත්කමේ ප්‍රයෝජන මේ ලෝතුරු බුද්ධ ශාසනයේ ප්‍රයෝජන බවට පත් කරගන්න සුනාමිය අපට මතක් කරලා දුන්න පණිවිඩේ ඒ වගේම කොරෝනා වලින් අපේ රට බේර ගන්න ශක්තියක් වීම පිළිබඳවත් අපිට සතුටක් තියෙනවා මේ උත්තම බුද්ධ වචනේ වටිනකම. ඒ නිසා මේ තුලින් අපි ජීවිත ආලෝක කරගන්න ඕන. දැන් බලන්න අපට පුළුවන්කම තියෙනවා නම් මේ මනුස්ස ජීවිතයට ආපු දවසේ ඉඳලා අපේ පින්බර අම්මට අපේ පින්බර තාත්තට අපි වටිනකම් දෙන්න නම් අපින් මනුස්ස ලෝකෙට බිහි වෙන ජීවත් වෙන්න ඉන්න හැමතෙම අපින් අවඩක් නොවෙන්න පුළුවන් නම් අපි ධර්මානුකූල මිනිස්සු වෙලා ඒ වටිනකම් අපේ ජීවිතේ තවත් කෙනෙකුට බෙදා දෙන්න පුළුවන් නම් කරුණාව මෛත්‍රී ගුණධර්ම දියුණු කරලා පරෝපකාරයේ දියුණු කරලා ආත්මාර්ථකාමීත්වයෙන් ජීවිතේ ඈත් කරගෙන අපට පුළුවන් නම් මේ මනුස්ස ජීවිතයේ වටිනකම් තව කෙනෙකුට ලබා දෙන්න. අන්නේ වටිනකම මිනිස්සෙක් විසින් කළ යුතුමයි. ඒ නිසා අද මුළු ලෝකෙම තැවි ජීවත් වෙන්න පින්නතුනේ මනුස්සකම අඩු වෙලා යන ලෝකයක් තුල ආර්ථිකයේ තියෙන වටිනකම තඹේට බස්සපු ලෝකයක් තුල කොරෝනා කියන වසංගතයෙන් අපි ඔක්කොටම යම් සංවේදනයක් දුන්නා. කොයි වෙලාවෙ කොතන මරුවා අපේ ජීවිතේ වැළඳ ගහනේද නොදැනුවත් නිසා. දැන් බලන්න සල්ලි කෝටි ගණන් තිබුණත් වැඩක් නැහැ නේ. දාලා දරුවෝ හැවුවොත් එහෙම. ඒ නිසා ඒ කෝටි ගණන් සල්ලි වලට කරන්න බැරි දේවල් මනුස්සකමේ යුතුයකම් තුලින් සදාචාරයේ තුලින් ධර්මානුකූල ප්‍රතිපත්ති තුලින් ජීවිතේ ලස්සන කරගන්න පුළුවන් වෙනවා නම් අන්න වටිනකමක් මේ මිනිස්කමට තියෙනවා. ඒ නිසා ඒ වටිනාකම් මතුවෙන විදිහට මේ ජීවිතේ පවත්වා ගන්න
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට අපි උත්සුක වෙනවා නම් ඒක අපේ මනුස්සකමේ තියෙන වටිනකමට හේතු කරගන්න ධර්මයට කැමති මිනිස්සයා ධර්මානුකූලව ජීවත් වෙන්න ඕන. මේ උතුම් ධර්ම දේශනාවෙනුත් ඒ අවවාදයේ හිත් තුළ ඇති කරගෙන ලෝතුරු බුද්ධ ශාසනයක සැනසීම ලබා ගන්න අද මේ උතුම් දේශනාවට දායක වුණ හැමට පිං සිද්ධ වෙන්න ප්‍රාර්ථනා කරන ගම ඒ හැමට මෙසේ පිං අනුමෝදන් කරනවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ අද ධර්මදේශනාවේ දායකත්ව පිළිබඳව සිහිපත් කරන්නට. බම්බලපිටියේ තට්ටු නිවසේ විසූ කොළඹ රත්නාවලී බාලිකා විදුහලේ සේවය කළ කේ.ටී. සෝමලතා මල්ලිකා මහත්මියට ඉක්මන් භවයක නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට පරලෝසපත් අම්බලන්ගොඩ පදිංචිව සිටි දෙමව්පියන්ට අනිකුත් පවුලේ සහෝදර සහෝදරයන්ට පරම්පරාගත සිළු ඥාති හිත මිත්‍රාදීන්ට ගුරුවරුන්ට රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට මෙම කුසල් අනුමෝදන්ව නිවන් සුව ප්‍රාර්ථනාවෙන් යුතුව දායකත්වයේ දරන්නේ කොළඹ 3 ක්වීන්ස් කෝට්හි ගාමිණී ආර්ද සිල්වා මහත්මයා. අංක 23න් 1 කටුකුරුන්ද මොරටුව නිවසේ පදිංචිව සිට 2018 අගෝස්තු 15 වන දින පරලෝසපත් විශ්‍රාමලත් පරිපාලන නිලධාරී ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කළ පී.ජී.ඩී. ද සිල්වා මහතාගේ දෙවර්ෂ පූර්ණ සිහිපත් කිරීම නිමිත්තෙන් එතුමන්ට පින් අනුමෝදන් කිරීමට දායකත්වයේ දරන්නේ බිරිඳ විශ්‍රාමලත් පාඨශාලාචාර්යනී ලලනි මහත්මිය, දේනීය පාඨශාලාචාර්යනී මාලිකා මහත්මිය, බෑනා ජයන්ත ජයසිංහ මහත්මයා, මිනිබිරිය දම්රුවි සෙනුල්ලා සිඟිති දේනිය. ශාන්ති මෙනවියගේ පරලෝප්‍රාප්ත දෙමව්පියන්ට සහ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමටත් නුදුරු භවයකදී උතුම් වූ නිර්වාණ අවබෝධය පැතීමටත් චන්ද්‍රානි මහත්මියගේ පුත් සිද්ධත් විලාජ් හා ගයනි මෙනවියගේ පියාණන් වන එල්.ජී. පියදාස යන පරලෝප්‍රාප්ත ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සියලු ලෝවැසියන්ට කොරෝනා උදුරින් මිදීමට සිත පැතීමටත් දායක පිරිස ඇතුළු පවුල්වල සැමට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ හා උතුම් නිර්වාණ අවබෝධයේ පතා දායකත්වයේ දරන්නේ ශාන්ති, ගයානි, දුෂානි, චන්ද්‍රානි, සඳමාලි, අනුෂා, ධනුෂ්ක, අංජලිකා, ඉන්දිකා, රුවානි යන බෝමිරිය ජාතික පාසලේ ගුරු පිරිස. මීට වසර 2කට පෙර අභාව ප්‍රාප්ත වූ පන්නිපිටියේ ධර්මපාල මාවතේ විසූ හිටපු කම්කරු කොමසාරිස් දයා සේනරත්න මහතාට ගාල්ල බටදුවේ පදිංචිව සිටි රත්නා වීරමන් මහත්මියට මීට මාස 2කට පෙර අභාව ප්‍රාප්ත වූ චන්ද්‍රා වීරමන් මහත්මියට මීට මාසකට පෙර අභාව ප්‍රාප්ත රත්මලානී පදිංචිව සිටි දුලානී සේනාරත්න මහත්මිය ඇතුළු නැසීගිය දෙමව්පියන් සහෝදර සහෝදරයන් ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු සංසාරගත පින් බලාපොරොත්තු වන සැමටම පුණ්‍ය අනුමෝදනා කිරීමට සජීවත්ව සිටින ආදරණීය දරු මුණුබුරන් සොයුරු සොයුරයන් ඇතුළු සිළු ඥාති හිත මිත්‍රාදීන්ට ආශිර්වාද කිරීමට දැනට ලෝපුරා පැතිර පවතින වසංගත තත්ත්වය ඉතා ඉක්මනින් සමනය වීම සඳහා සිළු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරනවා පන්නිපිටියේ කලල්ගොඩ පදිංචි සේනාරත්න හා වීරමන් යුවල සහ පන්නිපිටියේ ධර්මපාල මාවතේ පදිංචි මානෙල් සේනාරත්න හා දූදරුවන්. මාතලේ උකුවෙල විසූ ජී.එච්. ධර්මපාල ආදරණීය පියාණන්ටත් W.H. නයනාවතී ආදරණීය මෑණියන්ටත් ජී.එච්. ධර්මසේන ආදරණීය බාප්පාටත් සම්‍යා පුංචි අම්මාටත් රංජිත් ගුණරත්න ඇතුළු මියගිය සිළුම පවුලේ ඥාතීන්ටත් උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිස දේශිකයන් වහන්සේ ඇතුළු සිළු දෙනාට සිත පැතීමට ධර්ම දානමේ පින්කමේ දායකත්වයේ දරන්නේ පවුලේ දූදරුවන් සහ මුණුබුරු මිනිබිරියන් ඇතුළෙම සිළු දෙනා. තිත්තගල්ල ගමගේ කුසුමාවතී හා මුදුගමුව හේවගේ බැස්ටියන් අප්පුහාමි ආදරණීය දෙමව්පියන්ට රත්නපාල හා ධර්මසිරි සහෝදරයන්ට මේනක හා සහන් ඥාති පුතුන්ට හේමා බාලසූරිය සහ කුමාරී සමන්ලතා සොහොරියන් ඇතුළුව නමින් මේ පරලෝකීය සිළු ඥාතීන්ගේ භවගමන කෙටි වී නිවන් මඟට පිවිසේවායි ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ ගොඩගම ලලිත් හේවගේ මහතා ඇතුළු පවුලේ සිළු දෙනා. දැන් පුණ්‍ය අනුමෝදනාව සඳහා ගෞරවනීය දේශිකයන්න් වහන්සේට ආරාධනය. මේ උතුම් ධර්ම දේශනාවන් සඳහා විවිධ ප්‍රාර්ථනා ඇති කරගෙන දායකත්වයේ දරූ හැම දිනාගේම ප්‍රාර්ථනාවන් ලෙස ඉෂ්ට වේවා. දෙවියන්ටත් මේ උදාර පිං සිද්ධ වේවා. මියගේ නෑයන්ටත් පිං සිද්ධ වේවා. මේ උතුම් ධර්ම දේශනාවන් වලට විවිධ දායකත්වයේ දරා තම තමන්ගේ ප්‍රාර්ථනාවන් නිර්වාණ අවබෝධය දක්වාම සුවසේ පවත්වාගෙන මේ මනුස්ස ජීවිතයේ සැනසෙල්ල ධර්මානුකූල වීම පිණිසත්
මේ උතුම් ධර්ම දේශනානිසංසයෝ ධර්මානිසංසයෝ සසර නිමාව උතුම් නිවන් දකින්ට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ධර්ම ශ්‍රවණානි සංස ධර්මයන්ගේ බලයා ධර්ම පරිස්කාර දහත් පූජානි සංසයන්ගේ ධර්ම බලයෙන් ආනිසංස බලයෙන් සෑම දිනාටම ශාන්ත නිවන් ලැබේවා. සාදු සාදු. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. එම ධර්මානුශාසනාව පැවැත්වුවේ බණ්ඩාරගම වික්‍රමශීලා විද්‍යායතන පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති ඓතිහාසික පරමනාගල චිත්ත විවේකාරාමාධිකාරී ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍යපාද වල්ගම චන්දරත්න ස්වාමීන්ද්‍රයන් වහන්සේ. වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටියක් ඔබට ලබා ගන්නට පුළුවන්. කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට. ඔබ ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0111 2 69 71 40 දුරකථන අංකයට. ඔබට තෙරුවන් සරණයි.